ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යලි යලිත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තක නිහිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ. මම තිලිනී නදීෂා රණසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළට. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර දසදහස පනී. වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 72 දෙනෙකුට කොවිඩ්. බස්නාහිර නිරෝධායන ඇඳරි නීතිය හෙට අලුයම 5ට අවසන්. දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ. PCR වෙනුවට එන රැපිඩ් ටෙස්ට් කරලිය උණුසුම් කරයි. ගෙනල්ලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් විසින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා. මේක වැරදි උත්තරයක්. මොකක් හෝ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිතා කරනවා නම් ඒකට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ගත යුතුයි. ලෝක බලවතාගේ බලවතා වූ ජෝ බයිඩන්. බස්නාහිර පළාත ඇතුළුව මෙවන විට නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඇඳරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි. එසේ වුවද දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හොදකලා කරන බව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. දවසේ පුවත හැම කෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නවා නිල අදහසක් ඔබතුමා ප්‍රකාශ කරනවත් එක් හෙට අලුයම පහෙන් පසුව බස්නාහිර පළාතේ ඇඳරි නීතිය ඉවත් කෙරේවිද? ඔව් ජමදිත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කරනු ලබනවා. බස්නාහිර පළාතේ පමණක් නොවේ අපි වෙනත් ප්‍රදේශ කීපයකත් නිරෝධායන ඇඳරි නීතිය යොදවා තිබෙනවා. ඒවත් ඉවත් කරන්න කටයුතු කරනවා. හෙට නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කරාට ප්‍රදේශ කීපයක් තිබෙනවා අපි බස්නාහිර පළාත ඇතුළුව නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කරත් හුදකලාවකට ලක් කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් හුදකලා කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල සහ සපුගස්කන්ධ යන පොලිස් බල ප්‍රදේශද පවතින්නේ හුදකලා ප්‍රදේශ ලෙසයි. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වැකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් වසම්ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව ඒ පොලිස් වසම් 22 කටයුතු ඒ ඇඳරි නීති ඉවත් කරන ලද සෙසු ප්‍රදේශවල කටයුතු වලට වෙනස් ආකාරයෙන් තමයි සිදු වෙන්නේ. ඒ ප්‍රදේශවල ඉන්න මහජනතාවට දැඩි අධීක්ෂණයකට ක්‍රියාත්මක වෙනවා. ඒ තමන්ගේ බල ප්‍රදේශය තුල කටයුතු කරගන්න අවස්ථාව ලැබුණත් එයාට කිසිම හේතුවක් නිසාවත් ඒ හුදකලා කරපු ප්‍රදේශවලින් එළියට එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දුම්රිය හෝ බස් රථ හෝ කිසිම සේවාවක් ඒ ප්‍රදේශවලට සාමාන්‍ය විදිහට ගමන් කරන්නේ අනිකුත් බස්නාහිර පළාත ප්‍රදේශවල ඇඳරි නීති ඉවත් කරයින් පස්සේ සාමාන්‍ය ලෙස කටයුතු කළ හැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ දවසේ ප්‍රකාශයට පත් කරව මාර්ග උපදේශයන් වල කරුණු 52ක් තියෙනවා. ඒ 52ට අනුකූලව තමයි කටයුතු කරන්න ඕනේ. පොලිසියට අත්අඩංගුවට අරන් උසාවි දාන අවකාශයක් ඇති කරන්න එපා. මේ නීතිය ඔබතුමන්ලාගේම යහපත සඳහා හදලා තියෙන නීතියක් හින්දා නීතියට අනුකූලව හැසිරෙන්න කියන කාරණාව. එසේම COVID-19 පැතිරීම සම්බන්ධයෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් දැඩි අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන සහ මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණය මෙලෙස හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දෙන්නේ ජනතාවට නිවෙස් ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි. ඒවායේ වෙසෙන ජනතාව දැනුවත් කිරීම සඳහාද බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මෙලෙස කටයුතු කළා. ඕගොල්ලන්ට මේ දවස් ටිකේ ගන්න අවශ්‍ය කරන ආහාර, ද්‍රව්‍ය, අඩංගු මල්ල ඕගොල්ලන්ගේ නිවෙස් වලට ට්‍රාන්ස්ෆර් කරලා ගෙනත් දෙනවා. රුපියල් 10000ක් ගන්න පාරිභෝගික ද්‍රව්‍යයේ මල්ල තියෙනවා. ස්වේච්ඡා සේවකයෝ ඉන්නවා හැම තට්ටුවකටම 300ක් දාලා. ඒ හින්දා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේගොල්ලන්ට කිව්වහම අපිට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා කියලා මේගොල්ලෝ පොලිසිය මහතුරු කිව්වහම ඉතාලම ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. දවස් 7යි ඉවසන්න දෙන්නේ. දවස් 7 අපි ඉවසලා හිටියොත් හරියට පරිස්සමෙන් අපිට පුළුවන් මේ වෛරසය පරාජය කරගන්න. මහල් නිවාස
නිවාස ආශ්‍රිත ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා පත් කර ඇති ස්වේච්ඡා සේවකින්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එහිදී දැනුවත් කෙරුණා. දවසේ රුපියල් 1156 කියනවා. දවස් 7 අවසානයේදී සල්ලි දෙනවා. හැබැයි පුතෝ ජොබ් එක හරියට කරන්න ඕන විදිහට. එහෙමත් ඕකත් අරගෙන ඕගොල්ලෝ කිසු කෙලින් ඉඳලා කච්චියත් එක ඉදලා කරනවා. හරිද? තමන්ගේ ෆ්ලෝ එකේ මේ ගෙදර ඉන්න මිනිස්සු එහා ගෙදරට යන්න එපා. මේ අගුළු දැමූ එම නැත්නම් හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල සිටිනෝනා යම් ආයතනයක සේවකීන් ඒ සේවකීන්ට දැනටමත් අපිට වාර්තා වෙලා තියෙනවා විවිධ ආකාරයෙන් දැනුම් දීම් බලකිරීම කරන බවට සේවයට වාර්තා කරන ලෙසට. නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ ප්‍රදේශ අවදානම් කලාප හැටියට ඒ නිසා හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ඔබගේ ආයතනයේ සේවක සේවිකාවන් ඉන්නවා නම් ඒ ආකාරයටම නිවෙස්වල රැඳී සිටින්නට ඉඩ දෙන්න. අදාළ හුදෙකලා කළ ප්‍රදේශයේ වාහන නවතා තැබීමට නැත්නම් මගින් ලබා ගැනීමට බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මාර්ගය හරහා නොනවත්වා ධාවනය කළ යුතුයි. දුම්රිය බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් ගමන් කරනවා නම් එවැනි සියලු සේවාත් මෙම ප්‍රදේශවල ඇති නැවතුම් පොළවල නැවැත්වීමෙන් වැළකී යුතුයි. හුදෙකලා කරන ලද ප්‍රදේශවල ගර්භණී මාතාවක් එමත් නැත්නම් හෘද රෝගයකට වෙනත් ආකාරයේ රෝගයකට ප්‍රතිකාර ලබන අය ඉන්නවා නම් හදිසි ප්‍රතිකාරයක් සඳහා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඔවුන්ට ළඟම තියෙන රෝහලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් තීරණය කර තිබෙනවා මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඩිලිවරි සේවා සඳහා අනුමැතිය ලබා දීමට මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල තියෙන ආහාර සපයන ස්ථාන ඒ වගේම සුපිරි වෙළඳසැල් අනිකුත් ෆාමසි වලට එම හුදෙකලා කරන ලද ප්‍රදේශය තුල ඩිලිවරි සේවා හැටියට ලබා දෙන්න පුළුවන්. නමුත් වෙළඳසැල් විවෘත කිරීමක් සිදු වෙන්නට බෑ. ඒ වගේම හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා. අනිකුත් පිවිසුම් විවෘත වෙනවා. නමුත් මේ පිවිසුම් වල පොලිස් නිලධාරීන් අපි රඳවලා තියෙනවා. යම් අධීක්ෂණයකට ලක් කරනු ලබනවා. හුදෙකලා කරන ප්‍රදේශයකදී යම් කෙනෙක් ඇතුළු වුණොත් ඒ වගේම එයින් පිට වුණොත් ඒ අය නිරෝධායනයට ලක් කර ඉන්පසුව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය හෙට ඉවත් කෙරුණද රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ ප්‍රවාහන කටයුතුද යලි ආරම්භ කරනවා. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව හෙට සිට ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ඒ පාර්ශ්වවලින් අප විමසීමක් කළා. හෙට දින කෙටි සේවාව මෙන්ම දුර සේවා බස් රථත් අපි ආරම්භ කරනවා. ඇදිරි නීතිය පැවැත්ති ප්‍රදේශවල පෙරවරු 5ට ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමගම පෙරවරු 6 පමණ වෙයි බස් රථ ආරම්භ කිරීමට අපේ සේවකයන්ගේ පැමිණිය යුතු නිසා ආසනගත මගින් පමණක් අපි ප්‍රවාහනය සඳහා තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. අධිවේගී මාර්ගයත් හෙට පෙරවරු 5න් පසුව කඩවත පර්යන්ත හැර සියලුම ගමනාන්ත වලින් අධිවේගී මාර්ගයේ බස් රථ පැමිණෙනවා. ඒ වගේම කොළඹ සිටත් සුඛෝභෝගී බස් රථ ධාවනය කරනවා. අපි සංගමයේ විදියට බස් රථ හිමිකරුවන්ට අපි දැනුම් දීලා තියෙනවා ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පමණයි බස් රථ ධාවනය කරන්න සුදුසු කියලා. ඒ නිසා බහුතර බස් රථ සංඛ්‍යාවක් හෙට දිනේ ධාවනය කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි යෝජනා කරා බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩක් තමයි මගින් ගෙනියන්න ඕන. ඒ වගේම අපි යෝජනා කරා ඒ බස් රථවල අර්ධ සුභෝභෝගී ගාසු. නමුත් ජාතික ගමනාගමන කොමිසම සභාවත් ප්‍රවාහන අමාත්‍යාංශයත් මේ වනකම්ම මේ සඳහා අනුමැතිය ලබා දෙන කටයුතු කරගෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මේ අතර ප්‍රවාහන කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ ඒ වගේම අනිකුත් පිට පළාත් තුලත් 90%කට වැඩි ප්‍රතිශතයකින් බස් රථ ධාවනය කිරීමේ සූදානමක් තියෙනවා. ඇඳිරි නීතිය තවදුරටත් පවත්වන පොලිස් බලප්‍රදේශ තුල බස් රථය ධාවනය කිරීමේදී මගීන් බැස්සවීම හෝ බස් රථයට ගොඩ කර ගැනීම සිදු නොකළ යුතුයි කියන යෝජනාව කළා. සියලුම මගීන් මුඛාවරණයක් පැළඳිය යුතුමයි. එහෙම නැති වුණොත් අපි බස් රථයට ගොඩ කර ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම සෙම්පතිස්යාව සහ උනර රෝගයේ වැළඳුණු කිසිම මගියෙක් පෞද්ගලික බස් රථයට ගොඩ කරගන්න එපා කියන යෝජනාව ආවා. ඒ අනුව කටයුතු කරන්නත් කියලා අපි අපේ සේවක දෙපළගෙන් ඉල්ලීමක් කරනවා. ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නත්, ඒ වගේම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ගමන ආරම්භය හෝ ගමනාන්තය වෙන තැනදී ඒ බස් ගමන් වාරයම අවලංගු වෙනවා. ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශයක් හරහා ගමන් කරන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඟහරුවාදා දිනේ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළි දක්වන්න බලාපොරොත්තු
බලාපොරොත්තු වෙනවා. මේකෙදි ඊටාම පැහැදිලිව අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා බස් රථ හිමියන්, ඒ වගේම මගීන්, ඒ වගේම රියදුරු කොන්දොස්තර මහතුරුන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවද කියන එක දැනටත් දැනුම් දීලා තියෙන ක්‍රියාමාර්ග වලට අමතක. බස්සේ දොරවල් දෙකේම සැනිටයිසර් බෝතල් සවි කිරීම, මගීන් QR කෝඩ් මගින් මේ අය ලියාපදිංචි කිරීම, ඒ වගේ ප්‍රතිපත්ති කීපයක්. සාමාන්‍ය ගාස්තු වල වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගාස්තු කියන්නේ ඉඳගෙන සහ හිටගෙන යන. නමුත් දැනට සාමාන්‍ය ක්‍රමවේදයට ප්‍රවාහනය කරන්න අපි අවසර දෙන්නේ. දෙවනි ක්‍රමවේදයට, ඒ කියන්නේ ආසන ගානට ප්‍රවාහනය කිරීමට සහ නැත්නම් එක ආසනකට එක්කෙනෙක් බැගින් ප්‍රවාහනය කිරීම සඳහා සුළු ගාස්තු සංශෝධනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා කීයද කියලා අපි අඟහරුවාදට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට සිට දෛනිකව දුම්රිය ගමන් වාර 136ක් බැගින් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දුම්රිය කාර්යාලය සේවය සඳහා පැමිණෙන මගින් සඳහා පමණයි. එම නිසා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන්, දුරගමන් සේවා දුම්රියන්, රාත්‍රී දෙපැල් දුම්රියන් කිසිවක් ධාවනයට එකතු වෙන්නේ නැහැ. දුම්රිය මගීන්ට කියන්නේ සෑම දුම්රිය ස්ථානයකම අත්සෝදා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඊට අමතරව උන්ගේ උෂ්ණත්වය මැන බැලීම කටයුතු කරනවා. මගීන් සාමාන්‍යයෙන් එක සැරේ විශාල ප්‍රමාණයක් දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. ඉතින් ඒ සියලු දෙනාට අනන්‍යතාවය ලේඛනයක් ලබා ගන්න හැකියාවක් නැහැ. අසීරුවේ කාර්ය කරන්න. ඒ නිසා මගීන්ට ගෙදරින් එනකොට තමන්ගේ නම, ලිපිනය සහ දුරකථනාංකයේ ලියපු තුඬු කැබැල්ලක් රැගෙන આવොත් එය අපිට ඉතා පහසුවක් වෙනවා. ඒ බහලන්න අපි පෙට්ටියක් ලබලා තියන්න පුළුවන් දුම්රිය ස්ථානයේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරන්නේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට පියවරගෙන ඇති බවයි. රාජ්‍ය ආයතනවල සේවයට කැඳවන සේවකින් සීමා කිරීමට සමගාමීව සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. පසුගිය වසරේ අප්‍රේල් සිට මැයි මාසය දක්වා ක්‍රියාත්මක වූ නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙලින් ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් අත්‍යවශ්‍ය හා සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන ලෙස රජය පසුගියදා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නා. දවසේ පුවත. මෙරට 35 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. තවත් කොවිඩ්-19 ආසාදිතින් 283 දෙනෙකු අද වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර දසදහසේ සීමාව ඉක්මවා ගියා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 72 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තා වුණා. ඉන් 63 දෙනෙකුම කාන්තා රැඳවියන්. මෙරට 35 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස අද වාර්තා වුණේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අදාළ පුද්ගලයාට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී. ඊයේ දවස්වලත් මරණ දෙකක් ගෙවල් වල සිදුවීමේ තත්ත්වයට යටතේ මේ මරණ සමාලෝචනයක් සිදු කළ යුතුයි. මරණ අතර එකිනෙකට සම්බන්ධයක් තියෙනවද? ඒකට පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරත් එක්ක ඍජු සම්බන්ධයක් මේ මරණවල තියෙනවද? මේ එකක්වත් මේ දක්වා පැහැදිලි වෙලා නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි තාම ඕනෑකමින් කියනවා එළමෙන සතිය වෙනකොට මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදන්න. එහෙම නැති වුණොත් එහෙම මේ සිද්ධ වෙන මරණවල වගකීම් සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතුයි. ජාඇල, වත්තල, පෑලියගොඩ, මහර, ගම්පහ ප්‍රදේශවල පදිංචි කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ 90 දෙනෙකු වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ සිට කහවත්ත සහ බිංගිරිය රෝහල් වලට යැවීමට කටයුතු කෙරුණේ මෙලෙසින්. අදාළ පිරිස පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සමග සබඳකම් පැවැත් වූ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර හෝමාගම මූලික රෝහලේදී ශල්‍ය කර්මයකට භාජනය කොට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගියා ප්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කළ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු 11 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. සේවකින් 6000කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවේ නියුතු හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීමත් සමග එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අදාළ ආයතනයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් මට්ටමක නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. දැන් දවස ගානේ ඇඟලුම් කර්මාන්ත ශාලාවට ආශ්‍රිතව මේ පොකුරට රෝගීන් එකතු වෙමින් තියෙනවා. දල වශයෙන් අපිට ගත්තාම මේ කර්මාන්ත ශාලාවේ 5200කට වැඩි පිරිසක් සේවය කරනවා. ඒකෙන් 2500ක්, ඒකෙන් 150කට අඩු පිරිසකගේ මේ වෙනකොට PCR සාම්පල් කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර සාම්පල් කරලා තියෙන්නේ පහුගිය සඳුදා එහෙම නැත්නම් අඟහරුවාදා. ඒ කියන්නේ අද මම මේ කතා කරන ඉරිදා දවස් වෙනකොට දවස් 5ක් 6ක් ගිහිලා තිනවා ඒ සාම්පල් අරගෙන. දවස් 5කට 6කට කලින් ගත්ත සාම්පල් වල තාම ප්‍රතිඵල ඇවිල්ලා නැති තත්ත්වයක් තියෙනවා. අපිට හොරණ ප්‍රදේශය ගැන, ඒ අවට තියෙන ඉංගිරිය ප්‍රදේශය ගැන, අවට තියෙන ඒ ප්‍රදේශ ගැන තීරණ ගන්න මේ එන්නේ පිළිණු වෙච්ච දත්ත. මේ පිළිණු වෙච්ච දත්ත හරහා අපි කොහොමද රට සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගන්න. මේ වගේ ප්‍රමාදයේ ඊටාම මාරා
මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙනවා වෙන්න පුළුවන්. කෙසේවත් මාස් හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ ඇති සියලු බොඩිලයින් ආයතනවල සේවකයන් වෙනුවෙන් පුළුල් ලෙස PCR පරීක්ෂණ සිදු කරන බවයි. මිනුවන්ගොඩ පොකුර හඳුනා ගැනීමෙන් පසු මේ දක්වා සිදු කළ පරීක්ෂණ 2820කින් පරීක්ෂණ 1760ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙනවා. මෙතෙක් ප්‍රතිඵල ලැබුණු PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් 69 දෙනෙකු හා ආසාදිත නොවන 969 දෙනෙකු හඳුනාගත් බවත් එහි සඳහන්. මේ අතර මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ නිවාස අලුත් වැඩියා කරන්නන් දෙදෙනෙකු හංගුරංකිත ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමේ කටයුතු වල යෙදී සිටියේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා තෙල්දිනිය රෝහලට යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කටයුතු කර ඇති අතර ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. කොළඹ වරායේ සේවය කළ 22 වෙනි තරුණයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔහු කොළඹ සිට ආනමඩුව ප්‍රදේශයට පැමිණ ස්ථාන රැසකම සංචරණය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු ගමන්ගත් ආනමඩුව සතොස ආයතන ඇතුළු ස්ථාන කිහිපයක් විෂ බීජ හරණය කර ඇති අතර සතොස ආයතනයේ සේවකයන් 90 දෙනෙකු සහ ඔහුගේ නිවසේ පදිංචි පිරිස ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ඩෙංගු රෝගය වැළඳී මේගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු කොළඹ IDH රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනුණා. මේ අතර අනුරාධපුර පූජා නගරයෙන් කොවිඩ් ආසාදිත යාචකයෙකු වාර්තා වීමත් සමග ප්‍රදේශයේ සියලු යාචකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර දින 14ක නිරෝධායන කාල සීමාවෙන් පසුව බාහිර සමාජය හා සම්බන්ධකම් පවත්වන පුද්ගලයෙකුගෙන් කොවිඩ් වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. පරීක්ෂණ කරපු ඒවා දත්ත අනුව අපිට පැහැදිලි වෙනවා දවස් 10ක් 14ක් ගියාට පස්සේ කෙනෙකුගේ මේ තවත් කෙනෙකුට රෝගය බෝ වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ නැති සහ සුළු රෝග ලක්ෂණ තිබිච්ච අයගේ. ඉතින් ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ව නිවස් වලට නැවත එවන්නේ. ඒ වගේම තමයි දවස් 80 90 ගියාට පස්සේ PCR පරීක්ෂණයක් කරපුවම PCR පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ පොසිටිව් වෙන්නේ වෛරස් එකේ තියෙන තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් වෛරස් නෙවෙයි. අර වෛරස් වල කොටස් නැත්නම් මියගිය වෛරස් වගේ දේවල් තමයි ඒ දකින්නේ. ඉතින් ඒ නිසා PCR පරීක්ෂණය පොසිටිව් වෙච්ච ප්‍රමාණින්ම අපිට කියන්න බෑ ඒ පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ඒ රෝගය සම්ප්‍රේෂණය වෙනවා කියලා. COVID-19 වසංගත තත්ත්වය මව්බිමෙන් දුර වේවායි ප්‍රාර්ථනා කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍රය දේශනා කිරීමේ වැඩසටහන අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී. තවත් COVID-19 ආසාදිතින් 227 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. COVID-19 සම්බන්ධයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණ වෙනුවට ශනික ප්‍රතිදේහ කටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කටල තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මෙවන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් SH මුණසිංහ මහතා සඳහන් කළේ ශනික ප්‍රතිදේහ කටල මෙතෙක් මෙරටට ගෙන්වා නොමැති බවයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා පමණක් ශනික ප්‍රතිදේහ කටල තොගයක් මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. වැලියගොඩ මාළු මාකට් එකේ සිද්ධිය ආපු වෙලාවේ වසංගත රෝග විශේෂඥයින් කරපු සමීක්ෂණ වලින් අපිට කිව්වා මේක දරුණු විදියට මෙතනින් පැතිරලා තියෙනවා. දැන් මේක ලොකු අවුට්බ්‍රේක් එකක් විදිහට එන්න යනවා කියලා. ඒ වෙලාවේ මම WHO එකට කතා කරලා මේ ඇන්ටිජන් එක ගැන විමසුවා. මම ඒ වෙලාවේ ඔවුන්ට කිව්වා අපිට දැන් මේක ඕන වෙනවා. ඒකේ හින්දා කරුණා කළා අපේ රටට මේක ඕඩර් කරලා දෙන්න කියලා. හැබැයි කිව්වා මේක ඕඩර් කරලා ලංකාවට ගෙන්න ගන්න මාසයක් විතර යයි කියලා. ඒ වෙනකොට අපි බැලුවා මේක කොහෙන්ද අපිට වෙන ගෙන්න ගන්න ක්‍රම තියෙන්නේ කියලා. අන්තිම වෙනකොට මං හිතන්නේ ඔක්තෝබර් මාසේ 29 අපි ඖෂධ මිලදී ගැනීමේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඖෂධ නීතිගත සංස්ථාවට දැන්නුවා අපිට මේ ඇන්ටිජන් එක ඕන වෙනවා. WHO එකෙන් අපි මේක ඉල්ලලා තියෙනවා. ඒක එන්න කාලයක් ගත වෙනවා. ඊට කලින් අපිට මේක යම්කිසි ප්‍රමාණයක් ඕනේ කියලා. ඒ ප්‍රමාණය මම දැන් මේ ලක්ෂයක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් 29 වෙනිදා ටෙන්ඩර් කෝල් කරලා තිබුණා. ටෙන්ඩර් ඕපන් කරේ මේ මාසේ 2 වෙනිදා. අපිට දැනගන්න හම්බ වුණා 28ක් හරි 29 දෙනෙක් හරි ආයතන මේකට සහභාගී වෙලා තියෙනවා කියලා. ඒකෙන්
WHO එක රෙකග්නයිස් කරපු හඳුනාගත්ත ප්‍රී ක්වොලිෆයිඩ් සාම්පල් දෙකකුත් තිබුණා. අනිත් ඒවා එහෙම WHO එකෙන් අප්‍රූව් කරපු ඒවා නෙවෙයි. හැබැයි මට දැනුණා මේක තාක්ෂණික කමිටුවකට යොමු කරලා තියෙනවා කියලා ඔක්තෝබර් 5 වෙනිදා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ සාම්පල් ගෙන්නගෙන චෙක් කරන්න ඕනේ. සමහර අය සාම්පල් ලබා දීලා තියෙනවා. ඒ සාම්පල් චෙක් කරාට පස්සේ තමයි කොයි එකටද මේ ඕඩර් එක දෙන්නේ කියලා තීරණය කරන්නේ. තාම තීරණයක් කළා නෑ ඒක ගැන. හැබැයි අර මගේ නිතර කරපු කරදර කිරීමට WHO එකේ ඩෙල්ලි වල තියෙන රීජනල් ඔෆිස් එකෙන් මට මේ ළඟදී දැන්නුවා. ඒගොල්ලෝ ඉන්දියාවෙන් මේක පර්චේස් කරලා මිලයට අරගෙන අපිට ටෙස්ට් කිට් ලක්ෂයක් ලබා දෙනවා කියලා. ඊට පාන්දර එක ලංකාවට එනවා. මම ඊටාම වගකීමෙන් කියනවා මේ වනතෙක් රජය රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සඳහා යොදා ගන්නා ඒ කට්ටල කිසිදු ආකාරයකට මිලදී ගැනීමක් කරලා නැහැ. ඒ සඳහා වන ටෙන්ඩර් ක්‍රියාපටිපාටි ආරම්භ කරලා තියෙනවා. ඒ තවම අවසන් වෙලා නැහැ. ගෙනල්ලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් විසින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා. ඒවා අපි රජයට අරගෙන නැහැ මේ වනතෙක් කිසිසේත්ම. රජයට එහෙම හිතුමතේ ගන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට පෞද්ගලික අංශය මගින් ඒක ගෙනල්ලා තියෙනවා නම් ඒක අපි විසින් ගෙනාපු එකක් හෝ අපේ බලපෑමෙන් කරපු දෙයක් නෙමෙයි. මේ අතර මේ සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. සෞඛ්‍ය සේවාව සඳහා මේ ප්‍රතිදේහ ජනක කට්ටල ගේනවා කියන වෙලාවේ එක ආයතනයක්වත් ලියාපදිංචි කරලා නැහැ. ඒ ආයතන මේ ටෙන්ඩර් එකෙන් පස්සේ තමයි අවසරය ලබන්නේ මව් සමාගමෙන් Tamanට අවශ්‍ය නිදර්ශක ගෙනල්ලා පරීක්ෂාවට ලක් කරන්න. එතකොට අපි අහන්නේ මේ සමාගම් සියල්ලට එසේ සිද්ධ වෙද්දී එක සමාගමකට විතරක් කොහොමද Tamanට දඩි මුඩියේ මේ ක්‍රියාවලියට ඉදිරිපත් වීම සඳහා නිදර්ශක තියෙන්නේ. අපි අහන්නේ අනිත් සමාගම් සියල්ලට නොහැකි හැකියාවක් එක සමාගමකට ලැබුණේ කෙසේද? මේ සාම්පල් ටෙස්ට් කට්ටල ලක්ෂ 2ක් ගෙනල්ලා තියෙනවා. දැන් ඒ ලක්ෂ 2 ගෙනල්ලා තියෙන්නේ ඇයි කියලා ඇහුවම ඒ ගෙනාපු සමාගම කියන්නේ අපි මේක රාජ්‍යාංශ සඳහා භාවිතා කරන ගෙනාපු එකක් නෙමෙයි. මේක පෞද්ගලික අංශයට ගෙනාපු එකක් කියලා. මේක වැරදි උත්තරයක්. පෞද්ගලික අංශයේ ඉන්නේ රාජ්‍යාංශයේ ඉන්නේ රෝහල වල ඉන්නේ අපේ රටේ මිනිස්සු. අපේ රටේ මිනිස්සුන්ට මේ ඖෂධයක් හෝ ටෙස්ට් කට්ටලයක් හෝ මොකක් හෝ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිතා කරනවා නම් ඒකට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අනුමැතිය ගත යුතුයි. එවනම් ඖෂධ නියාමන අධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඇමතිවරිය හෝ මේ ගැන විධිමත් පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. නැත්නම් තමන්ගේ ගජමිතුරන්ට බිස්නස් එකක් කරගන්න මේ අවස්ථාව ඉඩ දෙනවා. ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ 2 ගෙන්වීම සඳහා මේ කියන සමාගමට ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා දවසේදී අනුමැතියක් ලැබිලා තියෙනවා කියලා ඔවුන් කියනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් සිද්ධ කරපු සාකච්ඡාවක හඬපටයක් අන්තර්ජාලයේ සැරිසරනවා. ලංකාවට ගෙනල්ලා තියෙනවා කියලා මේ ආරංචියක් තියෙන ටෙස්ට් කිට් ටික හොස්පිටල් වල පාවිච්චි කරන කලින් එතකොට ඔය තාක්ෂණික කමිටුව ඇගීමක් මුකුත් කෙරෙන්නේ නැද්ද? පාවිච්චි කරන්න බෑ කිසිම විදිහකින් අපි මේ අවසරය දෙන්න. පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුරන් තාක්ෂණික ඇගීම් කමිටුවේ අධීක්ෂණය යටතේ එයාට ඒක වැලිඩේට් කිරීම සඳහා පමණයි. ඒ වෙනකොට තුන්ගේ පාවිච්චි කිරීමක් කළා ඒකෙන් තීන්දුවක් ගන්න. ඒ අනුව ඔහුත් කියනවා තාමත් අපි මේ වැලිඩේෂන් එක මේකට අරගෙන නෑ මේ කියන ඇන්ටිජන් ටෙස්ට් කිට් සම්බන්ධව. එතකොට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔක්තෝබර් 22 කොහොමද ඖෂධ නියාමන අධිකාරිය මේ කියන සමාගමට මේ වැලිඩේෂන් එක දෙන්නේ? අතීතයට බලපෑවත්වන විදිහට මේ පරීක්ෂණාගාරවල මීයු ගානටද මේ සමාගම් මේ රටේ ජනතාව දා 2020 අමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සමත් වුණා. යනුව ජෝ බයිඩන් ලබන වසරේ ජනවාරි මාස 20 වෙනිදා අමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දීරුම් දෙනු ඇති. අමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දපීඨ නියෝජිතයින් 538 දෙනා අතුරින් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පීඨ නියෝජිතයින් 290ක් දිනා ගැනීමට ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සමත් වුණා. රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයගත හැකි වුණේ නියෝජිතයින් 214 දෙනෙක් පමණයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ගැන ජෝ බයිඩන්ට මෙලෙස දැනුම් දුන්නේ උප ජනාධිපති ධුරයට තරඟ වැදුණු කමලා හැරිස් විසින්. We did it, Joe. You're going to be the next president of the United States. අමරිකාවේ ප්‍රාන්ත රැස්ක ජනතාව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කළේ මෙලෙසින්. මේ අතර තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයා විල්මන්ටන් හිදී ආධාරකරුවන් නැමතුවා. Who voted for President Trump. I understand the disappointment tonight. And to make progress, we have to stop treating our opponents as our enemies. They are not our enemies. They are Americans. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට සමගාමීව ඉන්දීය සම්භවයක් සහිත 56 හැවිරිදි කමලා හැරිස් අමරිකාවේ උප ජනාධිපති ධුරයට තේරීපත් වුණා.
ඇය අමරිකාවේ උප ජනාධිපතිවරයට පත් වූ පළමු කාන්තාවයි. The woman most responsible for my presence here today, my mother, Amala Gopalan Harris, when she came here from India at the age of 19. කමලා හැරිස්ගේ මවගේ උපන්කම වන ඉන්දියාවේ තමිල්නාඩුහි තුලා සේන්ද්‍රපුරම්හි ජනතාව සතුට සැමරීමට කටයුතු කළේ මෙලෙසින්. මේ අතර අමරිකාවේ ජනාධීපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමමින් සඳහන් කළේ ඉදිරියේදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරමින් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි, ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු ලොව පුරා රටවල් රැසක නායකයන් රැසක්ද සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. මේ අතර ජෝ බයිඩන් මැතිවරණය ජයගත් බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම ට්‍රම්ප් පාර්ශවය දැඩිව විවේචනය කරනවා. What was it called by? Oh my goodness. All the network. Wow. We have to forget about the law. Judges don't count. Don't be ridiculous. Networks don't get to decide elections. Courts do. ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදියා ජයග්‍රහණය කරන අවස්ථාවේදී වර්ජිනියා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී ජනපති ට්‍රම්ප් මංගල අවස්ථාවක ඡායාරූපයකට පෙනී සිටීමට මෙලෙස එක් වුණා. අමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් පිළිබඳ සටහනක් මේ. සරල නිහඬ ඇමරිකානුවා 78 හැවිරිදි ජෝ බයිඩන් දේශපාලන ක්ෂේත්‍රයේ හිතපතුන් අතර ප්‍රකට වැත්තේ මෙම යහගුණයන් සමගින්. මේ නිහඬ ඇමරිකානුවාගේ දේශපාලන ගමන දශක 5කටත් වඩා ඈතට දිවෙන්නක්. ක්‍රමක්‍රමයෙන් අමරිකානු දේශපාලන භූමිය තුළ සිය ඉදිරි ගමන තහවුරු කරගන්නා බයිඩන් 1987 වසරේදී පළමුවරට අමරිකානු ජනපති සටනට පිවිසෙන බව ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව බයිඩන් නැවතත් අමරිකාවේ මුල් පුටුවට තරඟවදින්නට උත්සාහ දරන්නේ 2007 වසරේදී. නමුත් ඔහුට වඩා ජනප්‍රියත්වයෙන් සහ සුදුසුකම් අතින් ඉදිරියෙන් සිටි බැරක් ඔබාමා හේතුවෙන් බයිඩන්ගේ එම අවස්ථාවත් මගහැරෙනවා. කෙසේ වෙතත් බයිඩන්ගේ දක්ෂතා හඳුනා ගන්නා බැරක් ඔබාමා සිය උපජනාධිපතිවරයා වශයෙන් මැතිවරණ සටනට එක් කරගන්නේ ජෝ බයිඩන්. බැරක් ඔබාමාගේ සාර්ථක ජනපති පදවි දෙකක කාලයේ පුරා ඔහු පසුපස සිටි අයෝමය ශක්තිය වූයේ ජෝ බයිඩන්. දෙදහස් 16 වසරේදී ජනපති සටනට ඉදිරිපත් නොවන ජෝ බයිඩන් නැවත කරලියට පිවිසෙන්නේ 2020 වසරේදී. ඒ වන විට 2016 ඇමරිකානු ජනපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතුවක්කාර දුර්වල පාලනය හේතුවෙන් අමරිකාවේ බරපතල සමාජීය කඩාවැටීමක් සිදුව තිබුණා. මිනිසෝටාහි පොලිස් නිලධාරීන් අතින් සිදු වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හේතුවෙන් අමරිකාව පුරා පමණක් නොව ලොව පුරා ජනතාව ජාති බෙහෙදයකින් තොරව අමරිකාවට එරෙහිව අවි අමෝරා ගත්තා. කොරෝනා වෛරසය ඇමරිකාවට එල්ල කළ බරපතල ප්‍රහාරය මැඩ පැවැත්වීමට ට්‍රම්ප් පාලනයගත් නිද්‍රාශීලී උත්සාහයන් අමරිකානු ජනතාව තවත් කුපිත කළා. මේ සියලු කාරණා නිහඬ සරල අමරිකානුවාට කදිම සටන් බිමක් සකස් කර දුන්නා. එදා මෙදාතුර අමරිකානු ඉතිහාසයේ ජනපතිවරණයකදී එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ජෝ බයිඩන් ජනපති ට්‍රම්ප්ට අභියෝග කළේ ජනපතිවරයා ලෙස ඔහුගත් ක්‍රියාමාර්ග පිළිබඳ නැවත සිතා බලන්නට ඉඩ තබමින්. බයිඩන් මෙහිදී අභිබවා ගියේ ඔහුගේ හිතමිතුරු ජනපති බැරක් ඔබාමා ඡන්ද 6,94,98,516ක් ලබා ගනිමින් මීට පෙර පිහිටුවා තිබූ වාර්තාවයි. ජෝ බයිඩන් ඇමරිකානු ජනපති පුටුවේ වාඩි වන්නේ වාර්තා කිහිපයක් පිහිටුවමින්. ඒ අමරිකානු ජනපති පදවියට පත් වූ වයස්ගතම පුද්ගලයා ලෙස වසර 28කට පසු බලයේ සිටි ජනාධිපතිවරයෙකු හට දෙවැනි අවස්ථාව ලබා නොදෙමින් පරාජයට පත් කළ අපේක්ෂකයා ලෙස හා අමරිකානු පුරවැසියෙකු ලබන ඉහළම සිවිල් සම්මානය වන ෆ්‍රීඩම් ඔෆ් අමරිකා සම්මානය දිනා ජනපති වන පළමු පුද්ගලයා ලෙසින් මේ සියල්ලටම වඩා සමස්ත අමරිකානුවන්ගේ හදවත දිනාගත් සරලම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසින්. And there will be no blue states and red states when we win. Just the United States of America. Signal
සිගනල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LB රන්න යෝග සේවාව අධිකාර මුදල තවත් වැඩි කරනවා. හුදකලා කර ඇති ප්‍රදේශවල ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වාගෙන යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සැපයුම් ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට නිසි අවසර පත්‍ර ලබාගෙන එම ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීමට අවසර හිමි වනවා. දැන් තවත් දේශීය කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සහ එක්ව පෑලියගොඩ කැලණිය සපුගස්කන්ද කිරිබත්ගොඩ මීගහවත්ත යන පොලිස් ස්ථාන විෂ බීජහරණය කිරීම අද සිදු කෙරුණා. පසුගියදා නාගොඩ රෝහලට කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කළ ලංගම බස් රථයේ රියදුරු COVID-19 ආසාදිතව මරණයට පත්වේ යයි බියෙන් අද අලුයම තම නිවස ආසන්නයේදී ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව වාර්තා වනවා. මට බය තමුසේ පොඩි දරුවෝ දෙන්න ගැන ඇහුවා. එයාට ලෙඩ හැදුනොත් අපිට හැදිලා මම ලෙඩ ගන්න ඉන්න හින්දා බෙහෙත් බොන හින්දා මට මොනවා හරි වෙයි කියලා තමයි එයාගේ හිතේ බය තිබුණේ. රටවටා හිරු. එසමගින් අප සූදානම් සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු 11:55න් යලිමුණ ගැසමු. සුබ රාත්‍රියක්. සිගනල් ස්ට්‍රෝං ටේට්